myenglishteacher.lk vocabulary lessons පාඩම් මාලාවෙන් අද අපි කතා කරන්නේ aggravate කියන verb එක ගැන. aggravate කියන වචනේ අර්ථය තමයි දැනට තියෙන අයහපත් තත්ත්වයක් තව දුරටත් නරක තත්ත්වයට පත් කරනවා. තව දුරටත් බැරෑරුම් තත්ත්වයට පත් කරනවා. තව දුරටත් අහිතකර තත්ත්වයට පත් කරනවා. ඔන්න ඔය තේරුම. එතකොට මේ වෙලාවේ තියෙන්නේ හොඳ තත්ත්වයක් නෙමෙයි. එතකොට මේ තියෙන තත්ත්වය තවත් නරක තත්ත්වයට පත් කරනවා කියන අදහස තමයි මේ aggravate කියන verb එකේ තියෙන්නේ. එතකොට මේකේ තව භාවිතයක් තමයි කෙනෙකු තරහ ගන්වනවා. කෙනෙකුට තරහ ඇති කරනවා. aggravate. හොඳයි. දැන් අපි බලමු උදාහරණ කිහිපයක් මේ aggravate කියන verb එක යොදාගෙන අපි සකස් කරගත්තු වාක්‍ය කිහිපයක්. The accident further aggravated the roadblock. එතකොට මාර්ග තදබදයක් තියෙනවා. අපි දකිනවා සාමාන්‍යයෙන් මාර්ග තදබදයක් තියෙනවා කියන එක. එතකොට මේ road block එක තවත් වැඩි කරවනවා accident එක නිසා. අනතුර නිසා තියෙන මාර්ග තදබදය තවත් වැඩි වෙනවා. further aggravated තවත් වැඩි කරනවා. දෙවෙනි වාක්‍ය irresponsible behavior of people further aggravates the spread of coronavirus. එතකොට මේ කාලේ අපිට සැරෙන් සැරේට මේ වගේ දෙයක් ඇහෙන්න පුළුවන්. මිනිසුන්ගේ වගකීම් විරහිතභාවය කොරෝනා පැතිරීම තව තවත් වැඩි කරනවා. එතකොට කොරෝනා කියන එක කොහොමත් පැතිරෙමින් තියෙන කාලයක් මේ වෙනකොට ඒකේ අඩුවක් වෙන්න පුළුවන්. නමුත් ඒක පැතිරෙමින් තිබුණා. එතකොට මේ පැතිරීම තවත් වැඩි වෙනවා මක් නිසාද? මිනිස්සුන්ගේ තියෙන වගකීම් විරහිත භාවය. Irresponsible behavior of people further aggravates the spread of coronavirus. එක ටිකක් දීර්ඝ වාක්‍යයක්. නමුත් මේකේ අපිට අවශ්‍ය කරන භාවිතය මේකේ ඇතුළත්. aggravates. හොඳයි. අපි යනවා තුන්වෙනි වාක්‍යයට. Soil erosion is aggravated by the forest destruction. Soil erosion is aggravated by the forest destruction. එතකොට මෙතන soil erosion කියන්නේ පස සෝදා යාම නැත්නම් පාංශු කාදනය. එතකොට forest destruction කියන්නේ වන විනාශය. වනාන්තර කැලෑලි පිළිකිරීම forest destruction. එතකොට මේකේ තව තේරුමක් තමයි තව සමානාර්ථයක් තමයි deforestation. වනාන්තර විනාශ කිරීම deforestation. එතකොට මේ වාක්‍ය සම්පූර්ණ අර්ථය වෙන්නේ පස සෝදා යාම කියන ගැටලුව තවත් වැඩි වෙනවා. තවත් බැරෑරුම් තත්වයට ගේනවා. කුමකින්ද? මේ වනාන්තර විනාශ කිරීම මගින්. ඒතර වන විනාශය නිසා පාංශු කාදනය තවත් වැඩි වෙනවා. හොඳයි. මම හිතනවා මේ තුන්වෙනි වාක්‍යයත් ඔබට ඒ අර්ථය පැහැදිලි. අපි aggravate කියන verb එකේ භාවිතය ගැන ඔබට දැන් යම් අවබෝධයක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි යනවා අපේ හතරවෙනි වාක්‍යයට. Lack of exercise
aggravates the obesity. Lack of exercise aggravates the obesity. එතකොට obesity කියන්නේ ස්ථූලතාවය. අධික ස්ථූලතාවය. එතකොට lack of exercise කියන්නේ ව්‍යායාම අඩුකම. එතකොට obesity කියන්නේ ගැටලුවක්. කෙනෙකුට obesity කියන්නේ කෙනෙක් ඉන්න පුළුවන් obesity කියන එක එයා හොඳක් විදිහට දකින ස්ථූලභාවය. නමුත් අපි සාමාන්‍යයෙන් ගත්තාම obesity කියන්නේ ගොඩක් අය කැමති දෙයක් නෙමෙයි. එතකොට ඒ ස්ථූල බව තවත් වැඩි වෙනවා ව්‍යායාම නොකරීම නිසා. Lack of exercise aggravates the obesity. අපේ පස්වෙනි වාක්‍යය වෙන්නේ this medicine only aggravates my pain. This medicine only aggravates my pain. මේ බෙහෙත නිකම් මගේ වේදනාව වැඩි කරනවා විතරයි. එතකොට මේක තමන් අත්දකින්න දෙයක්. මට පේනවා, මට දැනෙනවා මගේ තියෙන එක්කෝ මගේ තුවාලයක වේදනාව නැත්නම් මගේ තියෙන මොකක් හරි ශාරීරික වේදනාවක් අපහසුතාවය. එතකොට මේ වේදනාව මේ බෙහෙත හින්දා තවත් වැඩි වෙනවා විතරයි. දැනට තියෙන එක තවත් වැඩි වෙනවා. තවත් භයානක නැත්නම් තවත් අහිතකර තත්ත්වයට ගේනවා මෙන්න මේ බෙහෙත. This medicine only aggravates my pain. හොඳයි. එතකොට දැන් අපි වාක්‍ය පහක් සලකලා බලුවා මේ aggravates කියන verb එකේ භාවිතය පිළිබඳව. එතකොට දැන් මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි මේ aggravate කියන්නේ verb එකක්, ක්‍රියාපදයක්. එතකොට මේකේ adjective form එක තියෙනවා aggravating. aggravating. එතකොට මේකේ adverb එක ක්‍රියා විශේෂණ ස්වරූපය තියෙනවා aggravatingly. aggravatingly. අපට පුළුවන් මේ දේවල් තවදුරටත් පරීක්ෂණ කරලා බලන්න, තවදුරටත් සොයලා බලන්න පුළුවන් මේක. එතකොට මේකේ noun එක නාමපදය පවතිනවා aggravation කියලා. aggravation. හොඳයි. ඊළඟට අපි කතා කරනවා තවත් භාවිතයක් aggravate කියන verb එකේ. He wanted to aggravate me. He wanted to aggravate me. ඔහුට අවශ්‍ය කළා මාව තරහ ගන්නවන්න. ඔහුට අවශ්‍ය කළා මා තුළ කෝපය ඇති කරන්න. He wanted to aggravate me. එතකොට මේ අපි කතා කරේ aggravate කියන verb එකේ අපි මුලින්ම කියපු දෙවෙනි අර්ථය. අපි එක අර්ථයක් තමයි දැනට තියෙන අහිතකර තත්වය තවත් අයහපත් තත්වයට ගේනවා. තවත් අහිතකර තත්වයට පත් කරනවා කියන තේරුම. මෙහි තවත් අර්ථයක් තියෙනවා කෙනෙක්ව තරහ ගන්නවා, තරහ ගස්සනවා. එතකොට මේ තරහ ගස්සනවා කියන අර්ථයෙන් තමයි මම දැන් කිව්වේ he wanted to aggravate me. ඊළඟ වාක්‍යය his plan aggravates our problems. His plan aggravates our problems. ඔහුගේ සැලැස්ම නිසා අපේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා. එතකොට අපිට ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ. ඒ ප්‍රශ්න තවත් වැඩි කරනවා ඔහුගේ සැලසුම හරහා. His plan aggravates our problems.
ඊළඟ වාක්‍යය new tax system aggravates the poverty. New tax system aggravates the poverty. අලුත් බදු ක්‍රමය දිළිඳුභාවය අයහපත් තත්ත්වයට පත් කරනවා. එතකොට poverty නැත්නම් දුප්පත්කම දිළිඳුභාවය. එතකොට poverty කියන්නේ ගැටලුවක්. රටකට නැත්නම් ප්‍රදේශයකට දිළිඳුභාවය කියන්නේ එක්තරා විදිහක ගැටලුවක්. එතකොට මේ දිළිඳුභාවය තවත් වැඩි වෙනවා අලුතෙන් අඳුනලා තියෙන බදු ක්‍රමය නිසා. එතකොට new tax system aggravates the poverty. හොඳයි. අපි යනවා ඊළඟ වාක්‍යයට. අපේ 9 වෙනි වාක්‍යය. What aggravated me is your silence. What aggravated me is your silence. මා තරහ ගැන්වුවේ ඔබේ නිශ්ශබ්දභාවය. ඔබේ නිශ්ශබ්දභාවය තමයි මාව තරහ ගැස්සුවේ. එතකොට මෙතන what aggravated me මේක noun clauses අපි clauses යටතේ අපි කතා කරනවා මේ වගේ වාක්‍ය ඛණ්ඩ පිළිබඳව. එතකොට මෙතන අර්ථය තමයි මාව තරහ ගැස්සුවේ ඔබේ නිශ්ශබ්දභාවය. What aggravated me is your silence. හොඳයි. අපි අවසාන වාක්‍ය වෙන්නේ Please don't say it if you don't want to aggravate me. Please don't say it if you don't want to aggravate me. වාට මාව තරහ ගන්නවන්න ඕන නැත්නම් කරුණාකරලා ඔක කියන්න එපා. Please don't say it. Please don't say it if you don't want to aggravate me. වාට මාව තරහ ගස්සන්න අවශ්‍යතාවයක් නැත්නම් ඔන්න ඕක කියලා දාන්න එපා. Please don't say it if you don't want to aggravate me. හොඳයි. එතකොට දැන් අපි උදාහරණ 10ක් සහිතව මේ aggravate කියන ක්‍රියාපදය verb එක අපි සලකලා බලුවාද අපේ vocabulary lesson එකෙන්. එතකොට ඔබට පුළුවන් තවදුරටත් මේ වගේ උදාහරණ වාක්‍ය තමන්ම සකස් කරගෙන මේ adverb කියන වචනයත් එක්ක හුරු වෙන. එතකොට මේ වචනය ඔබට අලුත් වෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් නුහුරු වෙන්න පුළුවන්. නමුත් අපි අලුත් වචන ඉගෙන ගන්න ඕනේ. මොකද vocabulary නැත්නම් අපිට කතා කිරීමේ ගැටලු නැත්නම් ලිවීමේ ගැටලු. ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරද්දී ඒ අවශ්‍යතාවයෙන් අපිට වචන ඕන වෙනවා. අපිට ලියන්න, කතා කරන්න. ඒ වගේම දෙයක් අහුම්කම් දෙද්දී අලුත් වචන එහි අර්ථය තේරුම් ගන්න අපි vocabulary පුළුවන් තරම් අපි strong කරගන්න ඕනේ. එතකොට අපි අලුත් වචන ඉගෙන ගන්න ඕනේ දිනපතා අපි English learner කෙනෙක් නම් මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මොකද කෙනෙක්ගේ ශබ්දකෝෂය, ඔහුගේ වචන මාලාව තමයි ඔහුගේ භාෂාවේ ශක්තිමත් කරන්නේ. එතකොට අපි හැමදාම පොඩි වචන අපි ඉගෙනගෙන මදි. එතකොට අපි අලුත් වචන සමහරට සංකීර්ණ වෙන්න පුළුවන්. එච්චර හුරුපු නැති වෙන්න පුළුවන්. නමුත් අපේ වචන ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ වගේ අලුත් දෙයක්, අලුත් වචනයක් ඇහුනහම අපි ඒක භාවිතා කරේ නැත්නම්, අපි ඒක පාවිච්චි කරේ නැත්නම්, අපි ඒක යොදාගෙන වාක්‍ය ලිව්වේ කිව්වේ නැත්නම් මොකද්ද වෙන්නේ? වචනය දවසෙන් දෙකෙන් සමහරට අද දවසේ අද හවස වෙනකොට පවා මේ වචනය අපෙන් ගිලිලා යනවා. අපේ මතකයෙන් ඈත් වෙනවා. එතකොට අපි කරන්න ඕන දේ තමයි අලුත් වචනයක් ඉගෙන ගත්තාම ඒක අපේ වචන මාලාවට ඇතුල් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක පාවිච්චි වෙන්න ඕනේ. අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. හොඳයි. එතකොට අද පාඩමේ අවසාන වශයෙන් මේ වාක්‍ය 10 අපි තවදුරටත් අපි
අපි මේ වාක්‍ය 10ට සමන් දෙමු. ඔබ දන්නවා දැන් මෙහි අර්ථය. හොඳයි. මේ වාක්‍ය 10ට සමන් දීලා දැන් මේ පාඩම අවසන් කරමු. ජය වේවා. The accident further aggravated the roadblock. Irresponsible behavior of people further aggravates the spread of coronavirus. Soil erosion is aggravated by the forest destruction. Lack of exercise aggravates the obesity. This medicine only aggravates my pain. He wanted to aggravate me. His plan aggravates our problems. New tax system aggravates the poverty. What aggravated me is your silence. Please don't say it if you don't want to aggravate me.